අයිබෝන් දුවේ පුතේ ටික දවසක් ඔයගොල්ලන්ට IT පාඩම් ටික මග හැරුණා. ඉතින් අපි අද ඉඳන් දිගටම IT පාඩම් ටිකට සම්බන්ධ වෙමු. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි පාඩමේ මධ්‍ය සැකසුම් ඒකක ගැන අපි කතා කරලා තියෙනවා. නේද? දැන් මධ්‍ය සැකසුම් ඒකක ගැන කතා කරනකොට අපිට අහු වුණා පරිගණකයේ මොලේ තමයි මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ. ඒ වගේම පරිගණකයේ තුල අපි සිදු කරන සියලුම කාර්යයන් සියලුම සැකසුම් කටයුතු සිදු කරන්න භාවිතා කරන ප්‍රධානතම උපාංගයක් තමයි මධ්‍ය සැකසුම් ඒකකයේ විදිහට අපි හඳුනාගත්තේ. මධ්‍ය සැකසුම් ඒකකයට අපි නමක් කිව්වා, කෙටි කරලා නමක් කිව්වා Central Processing Unit එක CPU කියලා කිව්වා. නේද? මේක තිබුණු තැන කොහෙද කියලා අපි හඳුනාගත්තා. කොහෙද මේක තිබුණේ? පරිගණක උපාංග අතරින් පද්ධති ඒකකය කියලා උපාංගයක් තියෙනවා සිස්ටම් යුනිට් එක. ඒ සිස්ටම් යුනිට් එකේ මව්පෝරුවක් තියෙනවා. ඒ මව්පෝරුව තුලට සවිවුණු කුඩා පරිපත කොටසක් විදිහට තමයි අපි මධ්‍ය සැකසුම් ඒකකය හඳුනාගත්තේ. ඒ වගේම අපි කතා කරා පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් සමන්විතයි. එකක් තමයි ALU, අනිත් එක්කෙනා CU, අනිත් එක්කෙනා memory register. එහෙම නැත්නම් මතක register කියලා කිව්වා. මතකද ඔයගලන්ට අපි කතා කරපු මේ ප්‍රධාන කොටස් තුන මොනවද? ALU එකෙන් සිදු වුණේ සියලුම ගණිතමය සැකසුම් කටයුතු කරා. දැන් අපි මධ්‍ය සැකසුම් ඒකකයේ තනි කොටසක් විදිහට අපි දැක්කට අපිට පිටින් පේන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ පුතේ මේ විදිහට නේද? තනි ඒකකයක් විදිහට තමයි අපිට මධ්‍ය සැකසුම් ඒකකයේ පිටින් පේන්නේ. හැබැයි අපි මේක අභ්‍යන්තරයේ දිහා බැලුවහම අපිට මේක ප්‍රධාන කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මොනවද මේ ප්‍රධාන කොටස් තුන? එකක් තමයි අංක ගණිතමය හා තාර්කික ඒකකය කියලා කොටසක් තියෙනවා. අංක ගණිතමය හා තාර්කික ඒකකය කියලා කිව්වේ අපි ලබා දෙන සියලුම සකස් කිරීම අපි මොනවා හරි ගණිතමය කටයුතු කරනවා කියලා හිතමුකෝ. එහෙම නැත්නම් සංසන්දනාත්මක කටයුතු කරනවා කියලා හිතමුකෝ. අන්නේ සියලුම අපි ලබා දෙන ගණිතමය ගැටලු විසඳා ගැනීම සංසන්දනාත්මක කාර්යයන් සිදු කර ගැනීම කවුරු විසින් කරන වැඩක්ද? අංක ගණිතමය හා තාර්කික ඒකකයේ විසින් සිදු කරන කාර්යයක්. ඊට පස්සේ තව කොටසක් ඉන්නවා පාලන ඒකකය කියලා කොටසක් ඉන්නවා. අපි කියනවා ඒකට CU control unit කියලා කොටසක් හිටියා. ඉතින් control unit එකේ කාර්යය මොකක්ද උනේ? control unit එකේ කාර්යය තමයි අපි පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන උපාංග ටිකක් තියෙනවනේ. අපි භාවිතා කරන පරිගණක පද්ධතියට සම්බන්ධ කරපු උපාංග තියෙන. ඒ උපාංග පාලනය කිරීමේ කාර්ය සිදු කරන ඒකකයක් තමයි අපි කියන්නේ CU පාලන ඒකකය. අපි භාවිතා කරන පරිගණක උපාංග වලට පාලන සංඥා නිකුත් කරලා උපාංගයන් පාලනය කිරීම සිදු කරන මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන කොටසට අපි නමක් කිව්වා. කවුරු කියලාද පුතේ? පාලන ඒකකය කියලා කිව්වා. හරි. ඊට පස්සේ තව කෙනෙක් හිටියා මතක රෙජිස්ටර් කියලා කිව්වා. මොකද මතක රෙජිස්ටර් කියලා කිව්වේ? අපි කිසියම් වූ කාර්යයක් පරිගණකයේ තුලින් ඉටු කරනවා නම් ඒක ALUට යවන තාක්කල් ALUට අපි ALU තමයි සියලුම සකස් කිරීම කරන්නේ. ALU ළඟට යවන තාක්කල් తాවකාලිකව ගබඩා කරගන්න මතකයක් තියෙනවා. ඒ මතකයට අපි නමක් කියනවා මතක රෙජිස්ටර් කියලා. අපි පරිගණකයට ආදාන උපාංග භාවිතා කරලා අහලා තියෙනවනේ ආදාන උපාංග කීබෝඩ් මවුස් අහලා තියෙනවනේ. ආදාන උපාංග භාවිතා කරලා දත් ඇතුළත් කරාට පස්සේ ඒව සකස් කරන්න යන්න ඕන පුතේ. ඔය කියන මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ තියෙන ALU ළඟට. එතකොට ALU ළඟට එකපාරට යන්නේ නැතුව ALUට අවශ්‍ය දේවල් తాවකාලිකව තියාගන්න තව මතකයක් මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ පාවිච්චි වෙනවා. ඒක තමයි අපි කියන්නේ එහෙනම් කවුරු කියලාද? මතක රෙජිස්ටර් කියලා කියන්නේ. ඔන්න ඔය කොටස් ගැන එහෙනම් අපි කතා කරගෙන ගියා. ප්‍රධාන වශයෙන් මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් තුනයි කියලා. හරිය. ඊට පස්සේ පැහැදිලිව එක්කෙනා ගැන ඔයගොල්ලෝ සටහනක් හදලා ඇති. මොනවද මේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ කාර්යය, පාලන ඒකකයේ කාර්යය සහ මතක රෙජිස්ටරයේ කාර්යය. ඊට පස්සේ අපි ඊළඟට කතා කරගෙන ගියා පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමණය ගැන අපි කතා කරගෙන ගියා. ඒ කියන්නේ කාලයක් එක්ක ගත වෙද්දී මේ මධ්‍ය සැකසුම් ඒකකයේ එකපාරට හැදුණු කෙනෙක් නෙමෙයි. මේක ටික වෙනස් වෙලා ආපු කෙනෙක්. එතකොට මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන අද අපි භාවිතා කරන කෙනා ආදි යුගයේ පරිගණකවල තිබුණේ නැහැ. මේක පරිණාමණය වෙලා ආපු කෙනෙක්. ඒක නිසා පුතේ ඔය මධ්‍ය සැකසුම් ඒකකයේ තුල තිබුණු මධ්‍ය සැකසුම් ඒකකය කියලා අපි හඳුනා ගන්න සකස් කරන උපාංගය, දත්ත සකස් කරන භාවිතා කරන උපාංගය කාලෙන් කාලයට වෙනස් වුණා විවිධ වූ ආකාරයකට. ඒ අනුව අපි පුතේ
පරිගණක පරම්පරාවලට වර්ග කරනවා. එතකොට කිසියම් එක් කාලවකවානුවකදී රික්තක නලය කියලා උපාංගයක් භාවිතා කරනවා දත්ත සකස් කරන්න. ඒතර දත්ත රික්තක නලය කියන උපාංගයේ භාවිතා කරලා දත්ත සකස් කරන පරිගණක වලට අපි නමක් කියනවා පළමු පරම්පරාවේ පරිගණක කියලා කියනවා. අපි මේ ලක්ෂණ ගැන කතා කරලා ඇති. මම හිතන්නේ ඔයගොල්ලෝ නෝට් එක ලියලා තියෙනවා. ඊපස්සේ දෙවෙනි පරම්පරාවේ පරිගණක කියලා කියනවා මොකක්ද දැන් වෙන්නේ? දත්තය සකස් කරන්න අද අපි පුතේ පරිගණකවල දත්ත තොරතුරු බවට සකස් කරන්න භාවිතා කරන්නේ මධ්‍ය සැකසුම් ඒකක CPU. එතකොට CPU කියන එක කෙනා අදන අපි කතා කරන්නේ CPU කියලා. හැබැයි ආදි යුගයේ අපි පරිගණක භාවිතා කරා ඒ පරිගණක වලට දත්ත දුන්නා සහ සකස් කරලා තොරතුරු එළියට ගත්තා. එතකොට ඒ යුගයේ CPU කියලා උපාංගයක් කරහා නෙමෙයි දත්ත තොරතුරු බවට සකස් කරේ. එතකොට මුල් යුගයේ පරිගණකවල දත්ත සකස් කරන්න භාවිතා කරපු උපාංගයට අපි නමක් කියනවා රික්තක නලය. එහෙනම් රික්තක නලය හිටපු පරිගණක පරම්පරාවක් විදිහට අපි ගන්නවා. රික්තක නලය භාවිතා කරන පරිගණක සේරම එක තැනකට දානවා. එන්න අන්න යාට අපි නමක් කියනවා පළමු පරිගණක පරම්පරාව. එහෙනම් පළමු පරිගණක පරම්පරාව කියලා වර්ග කරන්න මූලිකම හේතුව උනේ මොකද්ද? ඒ අදාළ උපාංගය තුල පරිගණකයේ තුල රික්තක නල භාවිතා වේ. මොකටද රික්තක නලය භාවිතා කරන්නේ? අදාළ සකස් කිරීම කටයුතු සඳහා. මොනවද එහෙනම් පළවෙනි පරිගණක පරම්පරාවේ දැක් ගන්න පුළුවන් ලක්ෂණ? ප්‍රමාණය විශාල වුණා. මතකයි වැඩි විදුලි පරිභෝජනයක් තිබුණා නේද? ඒ වගේම මෙයාගේ පිරිවැය වැඩි වුණා. ඒ කියන්නේ පරිගණක උපාංග නිර්මාණය කරන්න ගත කරන පිරිවැය වැඩි වුණා. ඒ වගේම තමයි වේගවත්භාවය අඩු වුණා. ඔය කියන අපි ලක්ෂණ ලියාගෙන ඇති. පැහැදිලි. ඊට පස්සේ දෙවෙනි පරිගණක පරම්පරාවට අපි ගියා. දෙවෙනි පරිගණක පරම්පරාවෙත් ලක්ෂණ තිබුණා. මොනවද පුතේ? ප්‍රධානතම ලක්ෂණය ඇයි පරිගණකයක් දෙවෙනි පරිගණක පරම්පරාවට අයිති කරගත්තේ? ගණනය කිරීම සඳහා ට්‍රාන්සිස්ටරය කියන උපාංගය භාවිතා කරා නම් ඒ පරිගණක පරම්පරාවට අපි නමක් කිව්වා පුතේ දෙවන පරිගණක පරම්පරාව කියලා කිව්වා. එතකොට දෙවන පරිගණක පරම්පරාවේ විශේෂත්වය මොකද්ද? ගණනය කිරීම සඳහා ට්‍රාන්සිස්ටර් කියන උපාංගය භාවිතා කරනවා. එතකොට දැන් රික්තක නල නැහැ. රික්තක නලය අයින් වෙලා ඊට වඩා වැඩි ඊට වඩා ටිකක් හොඳ පරිගණක උපාංගයක් භාවිතා කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා කරනවා. නේද? ඒ ඉලෙක්ට්‍රොනික උපාංගයට නමක් කියනවා ට්‍රාන්සිස්ටරය කියලා. මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ අඩංගු කරලා පරිගණක නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ පරිගණක පරම්පරාවට අපි නමක් කියනවා දෙවන පරිගණක පරම්පරාව කියලා කිව්වා. එතකොට දෙවනි පරිගණක පරම්පරාව පුතේ අර පළවෙනි පරිගණක පරම්පරාවේ පරිගණකයන් වලට වඩා ප්‍රමාණය ටිකක් කුඩායි. මොකද හේතුව රික්තක නලයේ ප්‍රමාණය විශාලයි. එතකොට ට්‍රාන්සිස්ටරේ ප්‍රමාණය කුඩායි. දැන් මොකද්ද වෙන්නේ? රික්තක නලයට වඩා ට්‍රාන්සිස්ටරේ ප්‍රමාණය කුඩා වීම නිසා පරිගණකයේ ප්‍රමාණයත් මොකක් වෙනවද? කුඩා වෙනවා. ඒ වගේම විදුලි බල පරිභෝජනය අඩු වෙනවා. ට්‍රාන්සිස්ටරයට වැය වෙන විදුලි බල ධාරිතාවය රික්තක නලයට වඩා අඩුයි. එහෙනම් මේ පරිගණකවල විදුලි පරිභෝජනයත් අඩුයි. ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි. කාට සාපේක්ෂවද? පළවෙනි පරිගණක පරම්පරාවට සාපේක්ෂව. දැන් අපි දන්නවා පළවෙනි පරිගණක පරම්පරාව රික්තක නල තිබුණු පරම්පරාව. රික්තක නල තිබුණට වඩා ක්‍රියාත්මක වීමේ වේගය වැඩි වුණා කාගේද පුතේ? දෙවන පරිගණක පරම්පරාව. ඒ සාපේක්ෂව ගත්තාම පිරිවැයත් මොකද්ද? සාපේක්ෂව ගත්තොත් කාට සාපේක්ෂවද? පළවෙනි පරිගණක පරම්පරාවට සාපේක්ෂව ගත්තොත් පිරිවැය අඩුයි. හැබැයි අද අපි භාවිතා කරන පරිගණක පරම්පරාවලට ගත්තොත් එහෙමනම් පිරිවැය ටිකක් වැඩි. දැන් අපි පුතේ පරිගණක පරම්පරා ගැන සංසන්දනය කරනකොට අපිට අහු වෙනවා ප්‍රධාන කරුණු කිහිපයක්. මොනවා ගැනද? දැන් අපි මේ කතා කරන්න හදන්නේ එහෙනම් පරිගණක පරම්පරා කියන සාධකයනේ. පරිගණක පරම්පරා වලට අපි වර්ග කරනවා. ඒ වර්ග කරන්න මූලික හේතුව මොකද්ද? එක් එක් කාලවකවානුව තුළ පරිගණක තුළ යොදාගත්ත තාක්ෂණික උපක්‍රමය. අපි දැන් ප්‍රධාන පරිගණක පරම්පරා කීයක් කතා කරනවද? 4ක් ගැන කතා කරනවා. කවුද පළවෙනි එක්කෙනා? පළමු පරිගණක පරම්පරාව. ඊට පස්සේ දෙවන පරිගණක පරම්පරාව. ඔහොමනේ අපි කතා කරන්නේ පුතේ. නේද? මේ විදිහට අපි පරිගණක පරම්පරා කීයක් බෙදනවද? 4ක් කඩා ගන්න. පළමු, දෙවන, තුන්වන සහ හතරවන කියලා නේද?
හරි. එතකොට පළවෙනි පරිගණක පරම්පරාව තුල අපිට දැකගත්ත විශේෂ ලක්ෂණය මොකද්ද පුතේ? ප්‍රධානතම ලක්ෂණය තමයි මොකද්ද? රික්තක නලය කියන එක කෙනා තිබුණා. දැන් එහෙනම් මුලින්ම මේ ටික තේරුම් ගන්න ඕන. පළවෙනි පරම්පරාවේ තිබුණේ කවුද? දෙවෙනි පරම්පරාවේ තිබුණේ කවුද කියලා මුලින් තේරුම් ගන්න. පළවෙනි පරම්පරාවේ තිබුණේ රික්තක නලය. දෙවෙනි පරම්පරාව වෙනකොට ඔක මොකක් වුණාද? ඔක ට්‍රාන්සිස්ටරේ බවට පරිවර්තනය වුණා. එහෙනම් දෙවෙනි පරම්පරාවේ පරිගණකවල තිබුණේ ට්‍රාන්සිස්ටරේ. ට්‍රාන්සිස්ටර් කියලා උපාංගයක් තමයි භාවිත කරන්නේ. ඕක තව ටිකක් වෙද්දී යන පුතේ තුන්වෙනි පරම්පරාව වෙනකොට ඕක වෙනස් වෙනවා. අනුකලිත පරිපතය කියලා උපාංගයක් බවට පත් වෙනවා. අපි IC කියලා හඳුනගෙන තියෙනවනේ දැන් දන්නව නේද? පරිගණක ඔය ඉලෙක්ට්‍රොනික උපාංගවල භාවිතා කරනවා IC කියලා උපාංගයක්. එන IC තියෙන පරිගණක අපි අයිති කරගත්තා. IC කියන උපාංගය ගණනය කිරීම සඳහා භාවිතා කරන පරිගණක අපි අයිති කරගත්තා තුන්වෙනි පරිගණක පරම්පරාවට. එයාට අපි නමක් අනුකලිත පරිපත කියලා කිව්වා. හරි. ඊට පස්සේ හතරවෙනි පරිගණක පරම්පරාව තමයි අපි කියන්නේ ඔය අපි කියන කවුද? ශුද්‍ර සකසනය. උතන්දි තමයි අපි ඔය මධ්‍ය සකසුම් මේකකයේ කියන නමක් එක්ක භාවිතා කරන්නේ. අපි කියන ශුද්‍ර සකසනය භාවිතා කරා. පැහැදිලිද? හරි. එතකොට අපිට දැන් මෙයා ගැන ලක්ෂණ කතා කරා, පළවෙනි පරම්පරාව ගැන ලක්ෂණ කතා කරා, දෙවෙනි පරම්පරාව ගැන මේ ලක්ෂණ කතා කරගෙන ඉන්නේ. එතකොට පළවෙනි පරිගණක පරම්පරාවට සාපේක්ෂව ගත්තාම පුතේ දෙවෙනි පරිගණක පරම්පරාවේ මොකක් වැඩි කියලාද අපි කියන්නේ? මිල අඩුයි. දෙවෙනි පරිගණක පරම්පරාවට සාපේක්ෂව තුන්වෙනි පරිගණක පරම්පරාවේ මිල අඩුයි. එතකොට එහෙනම් ඔයාට මේ පරිගණක පරම්පරා සංසන්දනය කරනකොට පුතේ මෙන්න මේ කියන ප්‍රධාන සාධක ටික මතක තියාගන්න. මොනවද ප්‍රධාන සාධක ටික? එකක් තමයි පළවෙනි එක්කෙනා තමයි ප්‍රමාණය කියන එක්කෙනා. එතකොට ඔයාට ඕනම පරිගණක පරම්පරාවක් ගැන කියන්න පුළුවන් මෙන්න මේ කරුණු ගැන මතක තියාගන්න. මොකද්ද? ඔයාට ඕනම පරිගණක පරම්පරාවක් ගැන ප්‍රමාණය කොහොමද කියලා කියන්න පුළුවන් වෙන්න. පළවෙනි ලක්ෂණය එහෙනම් ප්‍රමාණය. මේක හදාගන්නේ කොහොමද කියලා මම කියන්න. පළවෙනි එක්කෙනා ප්‍රමාණය. දෙවෙනි එක්කෙනා අපි කියනවා විදුලි බල පරිභෝජනය. දෙවෙනි එක්කෙනා විදුලි බල පරිභෝජනය. තුන්වෙනි එක්කෙනා අපි කියනවා පුතේ අපි ගමු නිකුත් කරන තාප ප්‍රමාණය කියලා. නිකුත් කරන තාප ප්‍රමාණය. ඊළඟ එක්කෙනා අපි ගමු පිරිවැය කියලා. පිරිවැය කියන්නේ අපි වියදම් කරන ප්‍රමාණයනේ පිරිවැය. ඊළඟ එක්කෙනා අපි ගමු වේගවත් භාවය. වේගය කියන්නේ කොච්චර වේගකින් වැඩ කරනවද කියන එක නේද? වේගවත් භාවය. හරි. දැන් ඔන්න ඔයාට ඕනම පරිගණක පරම්පරාවක් ගැන මෙන්න මේ ලක්ෂණ වලින් කියන්න පුළුවන්. ඔයාට පුතේ මෙන්න මේ ලක්ෂණ පළවෙනියට ලියපු මම ලක්ෂණ 4ක් ලියුවා. මොනවද? මෙන්න මේ ලක්ෂණ 4. මෙන්න මේ ලක්ෂණ 4 පළවෙනි පරම්පරාවේ ඉඳන් හතරවෙනි පරම්පරාව දක්වා. දැන් ඔයගොල්ලෝ අපි තවත් පරම්පරාවක් කියනවා පස්වෙනි පරම්පරාව කියලා. දැනට අපි මෙතන කතා කරලා තියෙන හතරවෙනි පරම්පරාව වෙනකම් විතරයිනේ. හරි. පළවෙනි පරම්පරාවේ ඉඳන් හතරවෙනි පරම්පරාව දක්වා යනකොට මේ ලක්ෂණ ටික මොකද වෙන්නේ? ටික මොකක් වෙලා යනවද? අඩු වෙලා යනවා. එහෙනම් ඔය කියන ලක්ෂණ අඩු වෙනවා කියලා මතක තියාගන්න පුළුවන්. අඩු වෙනවා. මොනවද අඩු වෙන්නේ? මේ හැම ලක්ෂණයක්ම අඩු වෙනවා පළවෙනි පරම්පරාවේ ඉඳන් හතරවෙනි පරම්පරාව යනකොට. මට උදාහරණයක් කිව්වොත් එහෙම පළවෙනි පරම්පරාවට වඩා දෙවන පරම්පරාවේ ප්‍රමාණය අඩු වෙනවා. පළවෙනි පරම්පරාවට වඩා දෙවන පරම්පරාවේ විදුලි බල පරිභෝජනය අඩු වෙනවා. පළවෙනි පරම්පරාවට වඩා දෙවන පරම්පරාවේ නිකුත් කරන තාප ප්‍රමාණය අඩු වෙනවා. පළවෙනි පරම්පරාවට වඩා
දෙවන පරම්පරාවේ පිරිවැය අඩු වෙනවා. ඔය ඔයාට ඊට පස්සේ ඕන එකක් කියත හැකියි. දෙවන පරම්පරාවට වඩා තුන්වෙනි පරම්පරාවේ ප්‍රමාණය අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට පුතේ මේ ලක්ෂණ හතර අඩු වෙනවා. ඔයාට ඕනම පරිගණක පරම්පරාවක් කියත හැකියි. ඒ වගේම මෙන්න මේ ලක්ෂණය විතරක්. මොන ලක්ෂණය විතරක්ද? වේගවත්භාවය කියන ලක්ෂණය විතරක් පළවෙනි පරම්පරාවේ ඉඳන් හතරවන පරම්පරාවට යනකොට මොකක් වෙනවද? වැඩිවීමක් වෙනවා. දැන් අපි උඩ ඉඳන් පල්ලෙහාට ආවොත් මේ පැත්තෙන් ඉඳන් මෙහෙට ආවොත් වැඩි වෙන්නේ එක ලක්ෂණයයි කවුද? වේගවත්භාවය විතරයි. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වේගවත්භාවය කියන එක්කෙනා අපි කතා කරන්නේ පළවෙනි පරම්පරාවේ ඉඳන් අන්තිම පරම්පරාව වෙනකන්නේ හතරවෙනි පරම්පරාව පස්වෙනි පරම්පරාව වෙනකන්නේ. ඒතොර ඒ ලක්ෂණේ විතරක් මොකක් වෙනවා කියලා අපිට මතක තියාගත්ත හැකිද? වැඩි වෙනවා. එතකොට ඔයාට ওই ටික මතක තියාගත්තාම ඔයාට ඕනම් පරිගණක පරම්පරාවක ලක්ෂණ කියන්න පුළුවන්. අඩුම තරමේ පහක්වත් කියන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එතකොට මෙන්න මේ කියන එකත් එක්ක පුතේ අපි ආයි බලමු කොහොමද පළවෙනි පරම්පරාවේ ලක්ෂණ මතකයි. දෙවෙනි පරම්පරාවේ ලක්ෂණ එතකොට මතකයි. එහෙනම් මොනවද අපිට කියන්න පුළුවන් දෙවෙනි පරම්පරාවේ පිරිවැය ගැන? දෙවෙනි පරම්පරාවේ පරිගණකවල පිරිවැය පුතේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. හැබැයි අර තුන්වෙනි පරම්පරාවට සාපේක්ෂව ගත්තොත් එහෙම දෙවෙනි පරම්පරාවේ පිරිවැය වැඩි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා දෙවෙනි පරිගණක පරම්පරාව. හරි. එතකොට තුන්වෙනි පරිගණක පරම්පරාව ගැන කතා කරනකොට අපිට මුලින්ම ලියලා තියෙන්න ඕන මම හිතන්නේ අපි ඔතන ඉඳන් කතා කරගෙන යමු. ලියලා නැත්තම් දරුවෝ ලියලා තියාගන්න තුන්වෙනි පරිගණක පරම්පරාව. මොකද්ද ලක්ෂණය පුතේ? පළවෙනි ලක්ෂණය ලියලා තියන්න ඕන අනුකලිත පරිපත භාවිතා වීම. එහෙනම් IC කියන උපාංගයේ භාවිතා වෙන්නේ කීවෙනි පරිගණක පරම්පරාවේද? තුන්වෙනි පරිගණක පරම්පරාව. ඒ යටතේ ඔන්න ලක්ෂණ ලියලා තියන්න ඕන. පහත ලක්ෂණ දැකගත හැකිය. පළවෙනි ලක්ෂණය විදුලි බල පරිභෝජනය. දැන් අර පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොනවද පුතේ? විදුලි බල පරිභෝජනය පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ගත්තාම මොකක් වෙනවද? පළවෙනි පරම්පරාවයි දෙවෙනි පරම්පරාවයි දෙකම සංසන්දනය කරොත් එහෙම එන්න අඩු වෙනවා. ප්‍රමාණය එන්න අඩු වෙනවා. මේ පරම්පරාවේ අඩුයි. හැබැයි අපි සංසන්දනය කරන්නේ පළවෙනි සහ දෙවෙනි පගේන පරම්පරාවලට සාපේක්ෂව. ඒතර උඩ අපි තිබුණු පරම්පරා ගැන කතා කරාම ඒ පරම්පරාවලට සාපේක්ෂව ගත්තාම දැන් අර කියන ලක්ෂණ ටික ඔයාට කියන්න පුළුවන්. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. පිරිවැය අරවට සාපේක්ෂව අඩුයි. පැහැදිලි නේද? හරි. ඔන්න ඔය ලක්ෂණ ටික කියන්න පුළුවන්. ඒ වගේම ලියලා තියන්න ඕන මෙවැනි පරිගණක සඳහා උදාහරණ ටිකකුත් අපේ IBM 360 CDC කියලා කියනවා. එතකොට අපේ මේ කියන පරිගණකයන් අපි අයිති කරගන්නවා කීවෙනි පරිගණක පරම්පරාවටද? තුන්වෙනි පරිගණක පරම්පරාව. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ හතරවෙනි පරිගණක පරම්පරාව ගැන කතා කරනවා. එතකොට හතරවෙනි පරිගණක පරම්පරාවේ මූලික ලක්ෂණය තමයි ශුද්ධ පරිපත භාවිතා වීම. හරි. අපි මෙහෙම පොඩි සටහනක් හදාගමුකෝ. හතරවෙනි පරිගණක පරම්පරාව. ශුද්ධ සකසනේ නම් ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ශුද්ධ සකසනේ නම් ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා වූ නැත්නම් භාවිතා විය. ශුද්ධ සකසනේ නම් ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා විය. පහත ප්‍රධාන ලක්ෂණයන් හඳුනාගත හැකි විය. පහත ප්‍රධාන ලක්ෂණයන් හඳුනාගත හැකි විය. අපි ලක්ෂණ ටිකකට එම් බලමු. මොනවද ලක්ෂණ? දැන් ඔයාලට මේ කියන ලක්ෂණ කියන්න පුළුවන්. ඊට අමතරව අපි තවක විශේෂ ලක්ෂණ ටිකක් කියනවා. හතරවෙනි පරිගණක පරම්පරාවේ තමයි පුතේ ඔන්න පළවෙනි තර ලකුණ දාලා ලියන්න ඕන. හතරවෙනි පරිගණක පරම්පරාවේ තමයි පුතේ රැගින යන්න පුළුවන් පරිගණක බිහි වෙන්නේ. අපි කියනවා පෝටබල් කම්පියුටර් කියලා කියනවා. අහලා තියෙනවා පෝටබල් කම්පියුටර්? දැන් ඔයා භාවිතා කරන පෝටබල් කම්පියුටර් එක මොකද්ද? ස්මාර්ට්ෆෝන් එකත් පෝටබල් කම්පියුටර් එකක්. තව ටැබ්ලට් එක එහෙම නැත්නම් මොනවද තව ඔයා දන්නේ? නෝට්බුක් එක මේව අපි කියනවා පෝටබල්
කම්පියුටර් කියලා කියනවා. එතකොට පෝටබල් කම්පියුටර් මුලින්ම නිර්මාණය වෙන්නේ කීවෙනි පරිගණක පරම්පරාවේද පුතේ? 4 වෙනි පරිගණක. යන්නේ එක විශේෂත්වය. එහෙනම් අපි මේ පළවෙනි තර ලකුණ දාලා ලියමු. එහා මෙහා රැගෙන යා හැකි එහා මෙහා රැගෙන යා හැකි පළවෙනි තර ලකුණ එහා මෙහා රැගෙන යා හැකි පරිගණකයන් එහා මෙහා රැගෙන යා හැකි පරිගණකයන් මුල්වරට බිහිවීම. එහා මෙහා රැගෙන යා හැකි පරිගණකයන් මුල්වරට බිහිවීම. කීවෙනි පරිගණක පරම්පරාවේද? 4 වෙනි පරිගණක පරම්පරාව පටන් ගන්නකොට තමයි මේක පරම්පරාවත් එක්ක තමයි මේක සිදු වෙන්නේ. එහා මෙහා රැගෙන යා හැකි පරිගණක. අපි උදාහරණයක් වරහන් ඇතුළේ ඕන ලියලා තියන්න පෝටබල් කම්පියුටර් කියන වචනේ. ලැප්ටොප් ඒවා නේද? ඒවා අපි පෝටබල් කම්පියුටර් ගන්නට අයිද ලැප්ටොප් එකත් පෝටබල් නේ ගෙනියන්න පුළුවන් නේ. දෙවෙනි තර ලකුණ පළමු වරට රූපක පරිශීලක අතුරු මුහුණත්. කවුද? රූපක පරිශීලක අතුරු මුහුණත්. සහිත රූපක පරිශීලක අතුරු මුහුණත්. ඕන මෙතන වරහණක් දාන්න පුතේ. අපි කියමු කෙටියෙන් ඉංග්‍රීසි වචන GUI කියලා කියමුකෝ. මම කියන්න මොකද්ද මේ කියලා. පළමු වරට රූපක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති භාවිතා වීම. රූපක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති අපි කියන ඔපරේටින් සිස්ටම් කියලා කියනවා. සිස්ටම් මෙහෙයුම් පද්ධති අපි කෙටියෙන් කියමුකෝ OS කියලා අපි කියමුකෝ. භාවිතා වීම. පැහැදිලිද? බලමු මොකද්ද මේ කියන්නේ කියලා නේද? පළමු වරට රූපක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධතීන් භාවිතා වීම. කීවෙනි පරිගණක පරම්පරාවේ ලක්ෂණයක් කියලා පුතේ කියන්නේ? 4 වෙනි පරිගණක පරම්පරාවේ ලක්ෂණයක්. ඒතර මම මොකද්ද කියලා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් ඔයාට දෙවෙනි පාඩමේ තියෙනවා පුතේ මෙහෙයුම් පද්ධති කියලා පාඩමක් තියෙනවා. අපි ඊළඟට කතා කරන පාඩම තමයි දෙවෙනි පාඩම මෙහෙයුම් පද්ධති. ඔන්න ඔය මෙහෙයුම් පද්ධති කියන පාඩම තුල මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද? දැන් ඔයා කම්පියුටරයක් වැඩ කරලා තියෙනවානේ. පරිගණකයක් වැඩ කරනකොට පුතේ පරිගණකයේ මුල්වරට අපිට ඔන් කරලා දෙන්න මොකක් හරි මෘදුකාංගයක් තියෙනවා. අහලා තියෙනවනේ Windows XP කියනවා, 7 කියනවා, 8 කියනවා, 10 කියනවා. අහලා තියෙනව නේද? ඊට පස්සේ තව ඕනනම් ගත්තොත් Android කියලා කියනවා. අපි ඔය portable device එහෙම නැත්නම් ඒ රැගෙන යන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එක ටැබ්ලට් එක ගොඩක් වෙලාවට මොනවද තියෙන්නේ? Android version. එහෙම නැත්නම් iOS කියලා කියනවා. Apple අපි උපාංග භාවිතා කරනවා නම් අන්න ඒවට නමක් කියනවා මෙහෙයුම් පද්ධතියක් කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? මෙහෙයුම් පද්ධතියක්. තවත් තියෙනවා Linux කියලා කියනවා, Hantan Linux කියලා කියනවා, Ubuntu කියලා කියනවා. මේව මොනවද පුතේ? මෙහෙයුම් පද්ධති කියන මෘදුකාංගයක්. මේක software එකක්. අපිට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක software එකක්. මේ software එක හරහා කරලා තියෙන්නේ මොකද්ද? ඔයාට වැඩ කරන්න නම් ඒ උපාංගය අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕන. ඔයාට වැඩ කරන්න ඕන අවශ්‍ය පරිසරය, ඒ උපාංගය වැඩ කිරීම සඳහා අවශ්‍ය පරිසරය කවුරු හරි කෙනෙක් අපිට හදලා දෙන්න ඕන. ඔයාට ඉගෙන ගන්න නම් ඒ සඳහා අවශ්‍ය පරිසරය කවුරු හරි හදලා දෙන්න ඕනේ. දැන් අපි ඒ සඳහා අවශ්‍ය පරිසරය හදලා දෙන්න. එහෙනම් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? අපිට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය හදලා දීලා තියෙනවා. අන්න ඒ වගේ පුතේ අපි පරිගණකයකින් වැඩ කරනවා නම් අපිට උවමනා වෙනවා අපි වැඩ කරන කාර්යයට අදාළ අවශ්‍ය පරිසරය හදාගන්න. අපේ පරිගණකයේ අදාළ උපාංගය ඔන් කරලා හරියට අපිට තියාගන්න. එහෙනම් ඔන් කරලා අපේ උපාංගය නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක කරගන්න කිසියම් මෘදුකාංගයක් අපිට සහාය දක්වනවා. අදාළ උපාංගය ඔන් කරලා මේ උපාංගයෙන් අවශ්‍ය
මට ඕන වැඩේ කරගන්න. මට ඕන වෙන්නේ ටයිප් කරගන්න කියලා හිතමුකෝ. ඒතර මට ඕන නැටයින්නේ ටයිප් කරන්න නම් ටයිප් කරන්න මෘදුකාංගයක් වෙනම තියෙනවා. අපි හිතමු Microsoft Office Word කියලා මෘදුකාංගයක් තියෙනවා. ඒතර Microsoft Office Word කියන මෘදුකාංගයේ හරහා අපි ටයිප් කරන්න හදන්න නම් ටයිප් කරන්න ඕන පරිසරය මට හදලා දෙන්න ඕන. ඔයාට ඉගෙන ගන්න නම් ඉගෙන ගන්න මම අර කිව්වේ පරිසරයක් ඕනෑ කියලා. ඕනම තැනකින් ළඟ ඉගෙන ගන්න එක සුදුසු නෑ. ඒතර වැඩේ කෙරෙන්නේ නෑනේ. අන්න ඒ වගේ පුතේ එහෙනම් ඒ අවශ්‍ය පරිසරය හදලා දෙන්න තවත් මෘදුකාංගයක් එනවා. එයා තමයි මෙහෙවන්නේ. අද අපේ පරිගණකය මෙහෙවන මෘදුකාංගය. එයාට අපි නමක් කියනවා ඔපරේටින් සිස්ටම් එක. මේක අපි වැඩි දුරට දෙවෙනි පාඩමේ කතා කරගෙන යනවා. එතකොට ඔය මෙහෙයුම් පද්ධති අපි වැඩ කරන්නේ අද භාවිතා කරන මෙහෙයුම් පද්ධති වල තියෙන්නේ අපිට ක්ලික් කරලා වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ බලන්නකො. අපි වැඩ කරන මෙහෙයුම් පද්ධතිය තියෙන මොනවද පුතේ? නේද? අපි ඔපරේටින් සිස්ටම් එකක් ගත්තාම මේක අපිට ක්ලික් කරන්න පුළුවන්. මේ මෙතනට ක්ලික් කරලා ස්ටාර්ට් මෙනුවට යන්න පුළුවන් නේද? මෙතනට ක්ලික් කරලා අපිට පේන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනනම් තව මොනවා හරි අපිට ගන්න පුළුවන් නේද? ඩබල් ක්ලික් කරන්න පුළුවන්, රයිට් ක්ලික් කරන්න පුළුවන්. මේ වගේ වැඩ ගොඩාක් අපිට කරගන්න පුළුවන් නේ? මොකක් කරලාද? පහසුවෙන් අපිට ක්ලික් කරලා ස්ටාර්ට් මෙනුව අපිට මෙතන ක්ලික් කරාම එන මෙනුවට අපි නමක් කියනවා ස්ටාර්ට් මෙනුව කියලා. මේ ස්ටාර්ට් මෙනුවක් අපිට දැක් ගන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට මේවේ අපිට ඕන කාර්යය ඉටු කරගන්න අපිට එක එක අවශ්‍ය තැන් වලට අපිට ක්ලික් කරලා වැඩේ කරගන්න පුළුවන්. හරි පහසුයි. මේ වගේ අතුරු මුහුණතකට අපි නමක් කියනවා පුතේ. මේ වගේ පේන මුහුණතකට අපි නමක් කියනවා. මොකක් කියලාද කියන්නේ? රූපක පරිශීලක අතුරු මුහුණතක් කියලා කියනවා. එහෙනම් රූපක පරිශීලක අතුරු මුහුණත කියන එකේ තේරුම මොකද්ද? පරිශීලකයාට වඩාත් පහසුවෙන් වැඩ කරගන්න ලබා දෙන මුහුණත. ක්ලික් කරලා එයාට අවශ්‍ය දේවල් ඉක්මනින් කරගන්න මුහුණතක් දෙනවා. ඒ මුහුණතේ තියෙන රූපක තියෙන රූප තියෙන ස්ටාර්ට් මෙනුව ඊට පස්සේ ආයි කුඩා අයිකන්. එහෙනම් මෙන්න මේ වගේ මුහුණක් දෙන මෙහෙයුම් පද්ධති මුල්වරට තිබුණේ Windows 10 එක මේ වගේ ඒවා ඔය GUI මෙහෙයුම් පද්ධති ගණයට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි අද භාවිතා කරන ඔය මම මුලින් කියපු බොහෝ මෙහෙයුම් පද්ධති Windows 10 එක, Windows 8 එක, Windows 7 එක, XP එක, ඊට පස්සේ Android එක මේවා සියල්ලගෙම අපි දකින්නේ පුතේ ලස්සනට රූප භාවිතා කරලා අපිට වැඩ කරන්න පුළුවන් පරිසරයක්. අන්න ඒ වගේ මෙහෙයුම් පද්ධති මුල්වරට හඳුන්වලා දෙන්නේ කිවෙනි පරිගණක පරම්පරාව කියලාද කියන්නේ? හතරවෙනි පරිගණක පරම්පරාව. පැහැදිලිද? ඔන්න ඔය දෙක විශේෂයි. කිවෙනි පරිගණක පරම්පරාවට අදාළද? හතරවෙනි පරිගණක පරම්පරාවට අදාළ. ඊට පස්සේ ඔයාට අර කියන ලක්ෂණ කියන්න පුළුවන්. මොනවද? ප්‍රමාණය ගැන කියන්න පුළුවන්. ප්‍රමාණය මොකක්ද වෙන්නේ? අඩුයි. විදුලි බල පරිභෝජනය ගැන කියන්න පුළුවන්. ඒවත් ලියලා තියන්න. ඊටු ටිකත් ලියලා තියන්න කරුණු ටිකක්. ප්‍රමාණය අඩුයි. සාපේක්ෂව කාටද? පළවෙනි, දෙවන සහ තුන්වෙනි පරිගණක පරම්පරාව වලට. ප්‍රමාණය අඩුයි, විදුලි බල පරිභෝජනය අඩුයි, නිකුත් කරන තාප ප්‍රමාණය අඩුයි, පිරිවැය අඩුයි, අන්තිම එක වැඩි. මොකද්ද? වේගවත් භාවය වැඩි කියලා ওই ලක්ෂණ ටිකක් දැන් ලියලා තියන්න. පැහැදිලිද පුතේ? එහෙනම් අන්න අපි කතා කරා කිවෙනි පරිගණක පරම්පරාව ගැනද හතරවෙනි පරම්පරාව. අද අපි භාවිතා කරන බොහෝ පරිගණක එතකොට අයිති වෙන්නේ හතරවෙනි පරිගණක පරම්පරාවට තමයි අයිති වෙන්නේ. වේගවත් භාවය වැඩි. ඔය කියන ලක්ෂණ ටික දැන් ලියලා තියන්න ඕන. පොතේ ලියලා තියන්න ඕන. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු. ඔන්න හතරවෙනි පරම්පරාව ගැන කතා කරා. ඊට පස්සේ අපි ලියමු පුතේ මාතෘකාවක් මධ්‍ය සැකසුම් මේකකේ වේගය මනිනවා. ඒතර මධ්‍ය සැකසුම් මේකකේ වේගය මනින පුතේ අපි භාවිතා කරන ප්‍රධානතම ඒකකයක් තියෙනවා. ඊළඟ ලියමු ඊළඟට එහෙනම් ඔය පරිගණක පරම්පරාව ගැන කතා කරා. හරි. ඊළඟට අපි කතා කරනවා මධ්‍ය සැකසුම් මේකකේ වේගය මැනීම. අපි මධ්‍ය සැකසුම් මේකකේ ගත්තාම පුතේ මධ්‍ය සැකසුම් මේකකය ක්‍රියාත්මක එයා තමයි වැඩ කරන්නේ. එයා ක්‍රියාත්මක කරන්නේ යම් නිශ්චිත වේගවත් භාවයක් තියෙනවා. මෙයාගේ යම් නිශ්චිත දැන් කවුරු හරි කෙනෙක් වැඩ කරනවා කියලා කියන්නේ එයාගේ වේගයක් තියෙනවනේ. ඒතකොට මධ්‍ය සැකසුම් මේකකේ තමයි පුතේ පරිගණකයේ තුල ඉඳගෙන සියලු සැකසුම් කාර්යයන් කරන්නේ. ඒතර මේ සැකසුම් කාර්ය කරන මධ්‍ය සැකසුම් මේකකටත් මොකක් තියෙනවද? නිශ්චිත වූ වේගයක් තියෙනවා. ඒ වේගය මනින්න අපේ ඒ වේගය මනින කෙනා අපි නමක් කියනවා ඒකකයක් තියෙනවා.
කුඩාම ඒකකයේ තමයි අපි කියන්නේ හර්ට්ස් කියන එකකේ. එහෙනම් අධිසැකසුම් ඒකකය වේගයේ මනින්න භාවිතා කරන්නේ කුඩාම ඒකකයේ හර්ට්ස්. ඒකට අය වේගය අපි නමක් කියනවා ස්පන්දක වේගය. එහෙම නැත්නම් ක්ලොක් ස්පීඩ් එකක් කියලා කියනවා. එහෙනම් අධිසැකසුම් ඒකකයේ වේගයට කියනවා අපි වැඩ කරන වේගයට කියනවා ක්ලොක් ස්පීඩ් එක කියලා. ඒ ක්ලොක් ස්පීඩ් එක මනින්න භාවිතා කරන ඒකකයක් තියෙනවා කුඩාම ඒකකයට අපි නමක් කියනවා හර්ට්ස් කියලා කියනවා. ඒ ගැනත් පොඩි සටහනක් අපි දාගමු. ලියන්න මෙහෙම. මධ්‍යසැකසුම් ඒකකයේ වේගය මැනීම. මධ්‍යසැකසුම් ඒකකයේ විසින් ඡේදයක් විදිහට ලියාගෙන යමු. මධ්‍යසැකසුම් ඒකකයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන මධ්‍යසැකසුම් ඒකකයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණය මැනීම මගින් එහි කාර්යක්ෂමතාවය උපදෙස් ප්‍රමාණය මැනීම මගින් එහි කාර්යක්ෂමතාවය සොයාගත හැකිය. ඒ කාර්යක්ෂමතාවය සොයාගත හැකිය. ඒ කාර්යක්ෂමතාවය සොයාගත හැකිය. තත්පරයක් තුල මධ්‍යසැකසුම් ඒකකය ක්‍රියාත්මක කරන තත්පරයක් තුල මධ්‍යසැකසුම් ඒකකය ක්‍රියාත්මක කරන තත්පරයක් තුල මධ්‍යසැකසුම් ඒකකයේ ක්‍රියාත්මක කරන උපදෙස් ප්‍රමාණය ස්පන්දක වේගයේ වශයෙන් අපි කියන ක්ලොක් ස්පීඩ් එක කියලා. තත්පරයක් ඇතුළත මෙයා කොච්චර උපදෙස් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. ස්පන්දක වේගයේ වශයෙන් හඳුන්වයි. අපි කියන්නේ ක්ලොක් ස්පීඩ් එක කියලා කියන්නේ. ස්පන්දක වේගයේ වශයෙන් හඳුන්වයි. මේ මැනීම සඳහා හර්ට්ස් නම් HZ කියලා කියන්නේ හර්ට්ස්. ඒක දාන්න පුතේ. මේ මැනීම සඳහා හර්ට්ස් HZ නම් මේ තියෙන්නේ අපි හර්ට්ස් කෙනෙක් කියනවා නේද? මේ මැනීම සඳහා හර්ට්ස් නම් කුඩාම ඒකකය භාවිතා කරයි. අද අපි හර්ට්ස් වලට වඩා එහා ගිය ඒකකයන් ටිකක් භාවිතා කරනවා. හර්ට්ස් නම් කුඩාම ඒකකය භාවිතා කරයි. නවීන පරිගණකයන් වල ගිගාහර්ට්ස් නම් ඒකකය භාවිතා කරමින් GHz ගොඩක් වෙලාවට දැන් අපි MHz ඇත්තෙත් නෑ අපි භාවිතා කරන ඒකකයන් වල තියෙන උපාංග වල තියෙන පුතේ GHz වලින් නවීන පරිගණකයන් වල ගිගාහර්ට්ස් නම් ඒකකය භාවිතා කර ඒ ක්‍රියාකාරී වේගය මැනීම සිදුවේ. ගිගාහර්ට්ස් නම් ඒකකය භාවිතා කර ඒ ක්‍රියාකාරී වේගය මැනීම සිදුවේ. ඒ අනුව පහත ඒකකයන් හඳුනාගත හැකිය. අපි මේක ලියලා තියෙමු. මොකද්ද පුතේ? හර්ට්ස් 1000ක් කිලෝහර්ට්ස් එක. එහෙම අපි ලියලා තියාගත්තම අපිට ලේසි. මොකද්ද? 1000යි එහෙම අපි ලියමු. 1000යි HZ මෙහෙම ලියලා තියාගත්තම වාට ලේසි පැහැදිලිද? ඒක තමයි සමාන වෙන්නේ 1යි KHZ වලට. පැහැදිලිද? ඊට පස්සේ මේ ටික ලියන්න පහත ඒකකයන් භාවිතයි. ඊට පස්සේ අපි 1000ක් ගන්නව මොනවද පුතේ? KHZ ගන්න. කිලෝහර්ට්ස් 1000ක් ගන්න. KHZ. ඒතර KHZ 1000ක් අපි සමාන කරනවා කාටද?
එකයි කාටද MHZ වලට සමාන කරලා MHZ. ඊට පස්සේ අපි ගන්නවා තවත් 1000යි MHZ ගන්න. MHZ. ඔයාලා මේ විදිහට මතක තියාගන්න එතකොට ලේසි. 1000යි MHZ අපි සමාන කරනවා 1යි GHZ වලට සමාන කරනවා. මෙන්න මේ ටික ලියලා තියාගන්න. එහෙනම් අපි පහත ඒකකයන් භාවිතා කරනවා. ඒකක ගැන මතක තියාගන්න. මෙන්න මේ විදිහට ලියලා තියාගන්න. ඔය කියන්නේ පැත්ත මෙහෙම මතක තියාගන්නවට වඩා ඔයාට මේක මතක තියාගන්න එක වඩාත් ලේසි. කොච්චරයිද කියලා මෙන්න මේක මතක තියාගන්න. එතකොට හරියි. මේක මතක තියාගන්න. මේක ලියන්න. හා. එතකොට අපි බලමු පුතේ කොහොමද ඔයාගේ පරිගණකයක් තියෙනවනේ ඔයාගේ පරිගණකයේත් එහෙනම් මේ වේගයේ තියෙනවනේ. නේද? ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. ඔයාලට පුළුවන් පුතේ ඔයාගේ search menu එකේ system info කියලා ගහන්න. system.info කියලා ගහන්නකෝ. system.info system information නැත්නම් system information කියන තැනට ගියා නම් හරි. මෙතන system info information කියලා තියෙන්නේ. මෙතනට ගියා නම් යන්නකෝ. එතකොට හරි. මෙතනට ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි system information අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ පරිගණකයේ කොහොමද ක්‍රියාකාරී වේගය, RAM එකේ ප්‍රමාණය, මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රමාණය, වේගවත්භාවය ඒව ගැන අපිට බලා ගන්න පුළුවන්. බලන්නකෝ මේක. මේ විදිහට අපිට එතකොට අලුත් තිරයක් පේනවා. සිස්ටම් info වලින් අපිට ගන්න පුළුවන්. මේ සිස්ටම් සමරි කියන තැන ක්ලික් කරාම ඔයාලට පේනවා මේ බලන්නකෝ. ඔයාගේ පරිගණකයේ අපි කියනවා දැන් අපිට software හැම ඇතුළත් කරන්න වුණාම පුතේ අපිට මේක 32 bit කියන. ඒ කියන්නේ පරිගණකයේ ওই processor වැඩ කරන ක්‍රියාත්මක කරන ආකාර දෙකක් තියෙන. එකක් තමයි 32 bit කියලා කියනවා 64 bit කියලා කියනවා. එන්නේ ඒකත් වැදගත් වෙනවා. එතකොට එයාට මේ processor ගැන තොරතුරු ටිකක් මෙන්න මෙතන තියෙනවා. මේ බලන්නකෝ. processor 11 gen Intel Core i3 එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තමයි මොකක්ද තියෙන්නේද වේගවත්භාවය ගැන මෙතන සඳහන් වෙනවා. 3.00 GHz තමයි දීලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට අපි සිස්ටම් එකේ ටයිප් එක මේ ගොඩාක් තොරතුරු ටිකක් මෙතන තියෙනවා. RAM එකේ ධාරිතාවය ගැන මෙතන සඳහන් වෙනවා. කොච්චරක් අපි RAM එකක් භාවිතා කරනවද? ඒ වගේම කොච්චරක් CPU එකක් භාවිතා කරන්නේ? ඒ CPU එකේ වේග කොහොමද ප්‍රමාණය? පැහැදිලිද? අපිට මේවා ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන මේ install physical memory කියන්නේ පුතේ. ඒතර පරිගණකයේ අපි භාවිතා කරලා තියෙන RAM එකේ ධාරිතාවය. කොච්චර RAM එකක් තියෙනවද කියලා මේ විස්තර ටික තමයි ඔතන සඳහන් වෙන්නේ. හරිද? හරි. එතකොට මේවත් පොඩ්ඩක් මතක තියාගන්න ඉස්සරහට ඔයගලන්ට උවමනා වෙයි. ඔන්න අපි එන CPU එකේ කොච්චර ධාරිතාවය හොයාගන්න. ඔයාගේ CPU එකේ වේගවත්භාවය හොයාගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් යම් බලන්න හරි. මෙන්න මේ ටික සාරාංශයක් විදිහට එනවා පළවෙනි පාඩමේ අපි කතා කරලා තියෙනවා. මොනවද පුතේ? මධ්‍ය සැකසුම් ඒකකයේ කියන්නේ කවුද කියලා කතා කරලා තියෙනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් කතා කරලා තියෙනවා. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ අනුව පරිගණකයේ පරිණාමණය ගැන අපි කතා කරලා තියෙනවා. ওই කොටස අතරින් එහෙනම් ඉවරයි. ඊළඟට අපි මෙහෙයුම් පද්ධති කියන දෙවෙනි පාඩමට යනවා. ඊට අමතරව දැන් බලන්න ඔයගොල්ලෝ ක්‍රියාකාරකම් පොතේ මේ ටිකත් කරලා තියෙනවා. බලන්න පුතේ මේක මේ ක්‍රියාකාරකම ඔයගොල්ලෝ කරන්නේ නැති CPU මේ ටික කරන්නේ නැති මොකද්ද CPU යන යෙදමින් හඳුන්වන්නේ මොකක් කියලාද අපි කිව්වේ ආයේ ටිකත් මතක් කරගෙන යන්න බලන්න CPU කියලා කියන්නේ Central Processing Unit අපි සිංහලෙන් ගන්න මොකද්ද මධ්‍ය සැකසුම්
ඒකකයේ කියන උත්තරේ තමයි අපිට ආවේ. හරි නේද මේ ටික? හරි. බලන්න ආයේ අපි හදාගෙන යන්කො පාඩම් ටික එහෙම දිගටම. ඔයගලන්ට මම වීඩියෝ එකක් දැම්මහම එතකොට ඔයගලන්ට ඒක බලලා අවශ්‍ය පාඩම් ටික හදාගෙන යන්න. ඊළඟට මධ්‍යසැකසුම් ඒකකයේ යනු කුමක්ද? මධ්‍යසැකසුම් ඒකකය කියලා කියන්නේ අපි මොකද පුතේ? අපි පරිගණකයට ලබා දෙනු ලබන දත්තයන් සකස් කිරීම සඳහා භාවිතා කරන පරිගණක උපාංගයකට අපි නමක් කිව්වා මධ්‍යසැකසුම් ඒකකය කියලා. අපි එයාට කිව්වා පරිගණකයේ මොලේ කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි මධ්‍යසැකසුම් ඒකකයට තමයි. මොකද හේතුව අපි ලබා දෙන සියලු අංකගණිතමය සැකසුම් කාර්යයන් සියලු සැකසුම් කටයුතු සිදු කරන්නේ කවුරු විසින්ද? මධ්‍යසැකසුම් ඒකකයෙන් විසින් නිසා. ඊට පස්සේ මධ්‍යසැකසුම් ඒකක ප්‍රධාන කොටස් නම් කර ඒවා කාර්යය පැහැදිලි කරන්න මේ ටික මම බැලුවා. එතකොට මේ ටික කරලා තිබ්බා. මොනවද? ප්‍රධාන කොටස් තුනක් තිබුණා. එකක් තමයි ALU එක, අනිත් එක CU එක සහ අනිත් එක්කෙනා මතක රෙජිස්ටරය. හරි. ඊළඟට මේ පැත්තත් බලන්න. පහස සඳහන් වාක්‍ය හරිනම් හරිනද වැරදිද නම් වැරදක්ද දන්නේ කියලා තියෙනවා. මොකද පුතේ අපි කරන්න ඕන දේවල් මොනවද? මධ්‍යසැකසුම් ඒකකේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් මතක රෙජිස්ටර් වල ගබඩා කරයි. ඔව් මතක රෙජිස්ටර් මොකද්ද කරන්නේ? මතක රෙජිස්ටර් වල කාර්යය තමයි දත්ත සහ උපදෙස් ගබඩා කරලා තියාගන්න කාර්යය. ඒක එනම් හරිය. දෙවෙනි එක නම් මෙහෙයුම් පද්ධතිය මධ්‍යසැකසුම් ඒකකට අයත් ප්‍රධාන කොටසකි. නෑනේ පුතේ. මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ මොකද්ද එහෙනම්? අපි ඊළඟට කතා කරනවා ඒක මෘදුකාංගයක්. ඒ මෘදුකාංගයේ මධ්‍යසැකසුම් ඒකකයට අදාළ කොටසක් නෙමෙයි. ඒක සොෆ්ට්වෙයාර් එකක්. මධ්‍යසැකසුම් ඒකක කියන්නේ උපාංගයක්. පරිගණකයේ යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක මධ්‍යසැකසුම් ඒකකය පසුබිමින් ක්‍රියාත්මක වේ. මොකද කියන්නේ? අපි වැඩ කරන හැම වෙලාවකදීම මධ්‍යසැකසුම් ඒකකය මොකක් වෙන්න ඕනද? ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම මධ්‍යසැකසුම් ඒකකය හරහා තමයි අපි සියලු කාර්යයන් අපි ඉටු කරගන්නේ. නේද? හරි. ඒක අපිට හරි විදිහට ගන්න පුළුවන්. ඊළඟට කතා කරනවා මොකද්ද? ස්පන්දක වේගයේ මනින ඒකකය හර්ට්ස් වේ. හරි නේද පුතේ? හරි. ඊට පස්සේ පාලන ඒකකය මධ්‍යසැකසුම් ඒකකයට අයත් කොටසකි. ඔව් ඒකත් හරි. මධ්‍යසැකසුම් ඒකකය අනුව අංකිත පරිපතයක්. ඔව් මධ්‍යසැකසුම් ඒකක කියන්නේ අංකිතය කියන්නේ ඉලෙක්ට්‍රොනික කියන වචනේ භාවිතා කරන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රොනික පරිපතයක් තමයි. ගණිතමය කාර්ය සිදු කරන්නේ පාලන ඒකකයේ මගින්. ඒකත් හරි. මධ්‍යසැකසුම් ඒකකය පරිගණකයේ මව්පුවරුව මත පිහිටා ඇත. හරි නේද? පරිගණකයේ අපේ පද්ධති ඒකකය තුල මව්පුවරුව තියෙනවා. මව්පුවරුව තුල කවුරුත් පිහිටලා තියෙනවද? මධ්‍යසැකසුම් ඒකකයේ පිහිටලා තියෙනවා. හරි. එතකොට ඒ ක්‍රියාකාරකම හරි. ඊළඟට එකේ තුන මධ්‍යසැකසුම් ඒකකයේ පරිණාමණය දක්වන වගුව සම්පූර්ණ කරා මොනවද පුතේ? භාවිතා කරන තාක්ෂණයේ පළවෙනි පරම්පරාව රික්තක නල, දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටරය, තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපතය, හතරවෙනි පරම්පරාව ශුද්ධ සකසනය. විදුලි බල පරිභෝජනය මොකද්ද වෙන්නේ? එන්න ටික ටික අඩු වුණා. එහෙනම් වැඩිය සාපේක්ෂව අඩුය නේද? ක්‍රියාත්මක වීමේ වේගය ගත්තාම එන්න මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. අඩුය පළවෙනි පරම්පරාවේ තමයි මගෙනම් මොකද්ද මෙතන වෙන්න ඕන? අඩුය නේද? ඊටමත් මන්දගාමී පළවෙනි පරම්පරාව වෙනකොට අඩුය ඊට පස්සේ සාපේක්ෂව වැඩි නේද? හතරම පරම්පරාව වෙනකොට වේගවත්භාවය වැඩි. හරි ඒ විදිහට ලියලා තියන්න. ඊට පහද දැක්කන මධ්‍යසැකසුම් මේක නිපදීම සඳහා භාවිතා කරන්න ඇතැයි සිත හැකි තාක්ෂණයන් ඉදිරියෙන් ලියන්න. මොනවද පහක් දැක්කන පරිගණකවල. දැන් මේ අලුත්ම පරිගණකන පුතේ අපි මේ භාවිතා කරන්නේ නේද? මේවා පහක් දැක්කන පරිගණකවල මධ්‍යසැකසුම් මේකකේ නිපදීම සඳහා ඇත්තරම කියන්නේ ඉතින් මේවා භාවිතා කරන්න නැත්තේ මොනවද කියන එක තමයි අහන්නේ. මේ පරිගණකවල නම් පුතේ මේ සෑම පරිගණකයකම භාවිතා වුනේ CPU කියන එක තමයි Central Processing Unit එක තමයි භාවිතා වුනේ. එතකොට මේ කොහෙකවත් රික්තක නල කියන කෙනෙක්වත් ට්‍රාන්සිස්ටර් කියන කෙනෙක්වත් IC කියන කෙනෙක්වත් මේ එකකවත් පාවිච්චි වුණේ නැහැ. හොඳේ මේවා මෙහෙම තිබුණාට මේ අපි මේ වගේ පරණයි කියලා දැක්කට මේ පරිගණක නෙමෙයි අපි IC කියලා භාවිතා කරන පරිගණක. මේ IC කියන උපාංග තිබුණේ මේ පරිගණකවල නෙමෙයි. ඊට පස්සේ රික්තක නලයේ තිබුණේ මෙතන අපි දකින පරිගණකවල නෙමෙයි. ඒක විශාල පරිගණක. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ඔයගලන්ට අපේ පෙන්නන්නම්කෝ.
මේ බලන්න පුතේ එතකොට මේ ෆස්ට් ජෙනරේෂන් පළවෙනි පරම්පරාවේ පරිගණක දිහා ලැබුවාම පුතේ ඔයගලන්ට පේනවා මේ කුඩා ඒකකයක් නෙමෙයි විශාල මේකයක් මේ ලොකු පරිගණකයන් භාවිතා කරන එක මොනිටරයක් එක කීබෝඩ් එකක් විදිහට නෙමෙයි විශාලෝ මේ විදිහට විශාල පරිගණක තමයි අපේ පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව කියලා අපි හඳුනා ගන්න පරිගණක වල දැක් ගන්න පුළුවන් කමක් තියෙන. තනි එක්කෙනෙක් නෙමෙයි මේ තියෙන ඔය රික්තක නලය නේද? මේව ඇතුළත් කරපු පරිගණක විශාලයි. අද අපි භාවිතා කරන පරිගණක වලට සාපේක්ෂව ගත්තාම එතකොට විශාලයි වෙනස් විදිහක තමයි තිබුණේ. හරියට නිකන් පරිගණකයක් කියලා වඩා නිකන් ඉලෙක්ට්‍රොනික කොටස් සමූහයක් එකතු වෙලා හැදුණු විදිය. මේ බලන්න නේද? මේ තියෙන්නේ මේ පරිගණකයක් මේ දැන්. මේ තියෙන මේ පරිගණකය. එතකොට මේ පරිගණකයේ තියෙනවා මොනවද? විශාල ඉලෙක්ට්‍රොනික උපාංග කොටසක් එක්ක තනි මොනිටරයක් තනි කීබෝඩ් එකක් විදිහට දකින කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන. අපිට පරිගණක ඉතිහාසය ගැන කතා කරනකොට ওই දේවල් අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙන. මේ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර් වල ලක්ෂණ මේ පරිගණකයක්. මේ විශාල හෝල් එකක් එක්ක භාවිතා කරන පරිගණක ටිකක් තමයි තියෙන්නේ නේද? හරි. එතකොට තේරුම් ගන්න ඕන ඔන්න අපේ පරිගණක පරිණාමණය ගැන කතා කරා. එතකොට පරිගණක පරිණාමණය තුල පරිගණක වර්ග ගැන කතා කරා. ඒ පරිගණක වර්ග හරි වර්ග යටතේ මොනවද අපි සාකච්ඡා කරපු දේවල්? පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියලා පරම්පරාව වර්ග කරන්න පුළුවන් කියන එක පරිගණක වර්ගයක් අපි සාකච්ඡා කරගෙන ගියේ නේද? හරි. එතනින් එතකොට ඔයාලට මේ උදාහරණේ එතකොට පුතේ මේ උදාහරණය එතකොට අපි මේ සේරම පරිගණක භාවිතා කරන්න නැති මොනවද? CPU කියන තමයි භාවිතා කරන්නේ නේද? CPU පාංග තමයි භාවිතා කරන්නේ. හරි. ඊළඟට අපි මෙහෙයුම් පද්ධති කියලා පාඩමක් ඊළඟට කතා කරමු. ඊළඟ පාඩමෙන් අපි මෙහෙයුම් පද්ධති ගැන සාකච්ඡා කරන්නේ. හරි. ඔයගොල්ලෝ පාඩම ආයෙ බලන්න. ආයෙ බලලි වල නොතේරෙන තැන් ටිකක් තියෙනවා නම් ආයෙ මට මැසේජ් එකක් දාන්න. WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි මෙතනින් නවත්තනවා. තවත් ඉක්මනින්ම වීඩියෝ එකක් එවනවා. හරිද? හරි. ඒක නිසා කලබල වෙන්න එපා. ඉක්මනින් වීඩියෝ ටිකක් එවනවා. අපි මේ පාඩම් මාලාව ওই විදිහට අපි හදාගෙන යනවා. හරි. පුතේ බොහොම ස්තුතියි. නේද? අහගෙන ඉන්න දෙපාරක් තුන් පාරක් හොඳට අහන්න. හරි. එහෙනම් බුස්සන්නයි කට්ටියටම මම නවත්තනවා.